එහෙනම් අපි හමු වෙන හෝරාව එළඹිලා තියෙන්නේ. මා වැන්නේ කුංචි කෙනෙකුට සවන් දීම සඳහා මග බලා සිටින පුලපුලා මග බලා සිටින ඔබ හැමදෙනා මේ මොහොතේ සාදරයෙන් පිළිගන්නවා. අද තියෙන ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න පත්‍රයෙන් මම පාස් වෙයිද නැද්ද කියලා බලන්න උත්තර දෙන ආකාරය. මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක හොඳයි. යම් සරල දේවලුත් තියෙනවා, සමහර අඩුපාඩුත් තියෙනවා. ඒත් ඉතින් ඒවා දැනගන්න ඉදිරිපත් කරපුවාමනේ. එක පෞද්ගලික ප්‍රශ්නයක්, නමුත් ඒකේ අත්දැකීම පොදු බවට පත් වෙනවා. සවන් දෙන්න. මෑතකදී මගේ සහෝදරයෙක් බලංගොඩදී ලොරියකට යට වී එතනම මිය ගියා. ඔහු බණ්ඩාරවෙල එන ගමන් මේ වුණේ. ඔබ වහන්සේගේ මියගිය අයට පින් අනුමෝදන් කිරීම ගැන කළ බණ නිසායි මේ අහන්නේ. ඔහු හීනෙන් ඇවිත් මම තාම පාරේ කියලා කිව්වලු ඔහුගේ නෝනට. ඔහුට පින් ගන්න බණ්ඩාරවෙල ඔහුගේ නිවසට එන්න පුළුවන්ද? ඔහු වයස අවුරුදු 54ක කෙනෙක්, බණහපු කෙනෙක් නොවේ. මේ පහදා දෙන්න. දැන් ඉතින් පසුගිය දවසේ මම කරපු දේශනාව මතක නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. එක ඒ බිරිඳට පෙනුන එක ඔහු නෙමෙයි, ඇගේ හීනයක්. ස්වාමියා මේ යාම තුළ යාට ඇති වෙන කම්පනය තුළ කල්පනාවට ගියාම මනෝ කල්පනාව දවල්ට කල්පනා කරගෙන ඉඳලා නිින්දටත් යනවා. එතකොට අර පශ්චාත්තාපය තුළ ඇවිච්ච අදහසක් තමයි ඒක. ඒක මියගිය පුද්ගලයාට සම්බන්ධ නැහැ, තමන්ගේ හිතේ තියෙන කාරණයක්. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අපි කතා කළේ බොහෝ පාපයට නැඹුරුව මියගියොත් මේ යන මොහොතේ බිරිඳ දරුවන් ගෙදර ගැන සිහි වුණොත් කොහොමද මේවා දාලා යන්නේ, නැත්තම් මේගොල්ලෝ කොහොම ඉදීද කියලා. අන්න එහෙම වුණාම තමයි ආගන්තුආන සකංගරන් තමන්ගේ ගෙදරට එනවා කියලා තියෙන්නේ. පයින් එනවා නෙමෙයි. එහින්දා දුර ප්‍රශ්නයක් නැහැ. ඉක්මනින් මම සමහර මට මතක නැහැ තැන් ඉදිරිපත් කරන්න හරියටම මගේ කියවපු කතා කීපයක් තියෙනවා. පිටරටකදී නැත්තම් නැවකදී නැත්තම් දහමුදා සේවකදී මිය ගියාම ඒ මොහොතේම ගෙදර හිටපු කෙනාට ගෙදර ඇවිදින් යනවා දැක්කාගේ කියපු අවස්ථා කීපයක් මට මතක තිබෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ යන මොහොතේදී මතක් වුණා නම් ඒ කාරණා, එහෙනම් ඔහු ගෙදරට එනවා. ඒ අර හීනෙන් පිනිච්ච කෙනා නෙවෙයි. එහෙමනම් ගෙදර ඇවිදින් ඒ ගෙදර වටාව නැත්තම් අපිට පේන්නේ නැතුව ඕපාතික ප්‍රතිසන්දියකින් සිටිනවා. එහෙමනම් කරන්න ඕන කාරණාව තමයි දාන ටිකක් දීලා පින් අනුමෝදන් කරන එක. ඔය පරදත්තු උපජීවියෙක් වුණා නම් තමයි ගෙදර එන්නේ. නැත්තම් මව කුසක පිළිඳ ගත්තා නම් හෝ දෙවියන් අතරට ගියා නම් හෝ අපාගත වුණා නම් හෝ මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් තේරුම් ගන්න, හීනෙන් පේනවා කියන්නේ මියගිය පුද්ගලයා නෙමෙයි. ඒක අපේ සිතුවිලි පහළ වීම. අපි ඉන්න පශ්චාත්තාපයට දුකට අනුව සිතුවිල්ලක් පහළ වෙනවා. පුද්ගලයා විදිහින් ඉන්නවා නම් අපි කරන පින්කමකදී අනුමෝදනය කියන්නේ දැනගෙන සතුටු වීම. දැනගන්න ගෙදර ඇවිදින් ඉන්න ඕන, ගෙදර හෝ විහාරස්ථානයේ පින්කම කළොත් එහෙනම් දැනගෙන සතුටු වේවි. අනිත් අයටත් ඒක එහෙමයි. නමුත් ඉතින් මෙතන මේක පෙන්නනවා බණ අහපු කෙනෙකුත් නෙමෙයි. බණ අහපු දෙනකොට කමකුත් නැහැ. බණ අහන්න නැතුව හොඳ මනුස්ස ජීවිත ගත කරන අය ඉන්නේ. සාමාන්‍යයෙන් පරලෝ යන්න අවශ්‍ය වෙන්නේ හතුන් මරන්න හරි, හොරකම් කරන්න හරි, කුඩු විකුණන්න හරි ගියොත් ඒවා මිනිස්සුන්ට අදාළ දේවල් නෙමෙයිනේ. එතකොට ඔහුගේ මානසිකත්වය ඒක. නමුත් අම්මට සලකන්න, තාත්තට සලකන්න, අසරණයන්ට පිහිට වෙන්න, පාරක් හදන්න, වැවක් හදන්න, ඒ වගේ මානසික ධර්මයන් තියෙන්නේ. මිනිස්සු කරන දේවල්. ඒ මිනිස්සු කරන දේවල් තමන්ගේ ආශ්‍රව බවට පත් වුණොත් තමන්ට හිතේ තියෙන ඒවා කරන්න හරක් වෙලා ඉපදිලා බෑනේ. ඒ සඳහා මිනිස්සු බවට උත්පත්තියපත් වෙන්න වෙනවා. ඒ නිසා පෘථග්ජන භාවයෙන් පරලෝ යනවා නම් යම්කිසි කෙනෙක්, එයා මේ මානව හිතවාදී අදහස් ටිකක් ගොනු කරගෙන තියාගන්න, ඒ ටික කරන්න ඊට පස්සේ මිනිස්සුන් වශයෙන් උපදින්න පුළුවන්. මොකද මම දකින්නේ අපාය යන එක හෝ බමලෝ යන එක හෝ දිව්‍ය ලෝක යන එකක් මනුස්ස ලෝකෙ උපතරම් හොඳයිද කියලා. ඒව අරවට ගිහින් විපාක ගෙවන්න විතරනේ තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන්න ඕන මානව හිතවාදී ආශ්‍රව ටිකක්. මනුස්ස සමාජයට හිත කර දේවල් තම තමන්ට අදාළව. එතකොට අපිට මේ මනුස්ස උත්පත්තියට එහෙම අයට, පෘථග්ජන අයට ඉඩකඩ සලසා ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්නාංක 2
සංඛාර ස්කන්ධය සහ සංඛාර උපාදාන ස්කන්ධය අතර වෙනස කොහොමද? පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය සංඛාර අபிසංඛාර වීමේ අවස්ථාව පහදන්න. මේ දෙකම එකක් නේ. ඒකයි මම ඉදිරිපත් කරේ. ස්කන්ධ පංචකයට තණ්හා කළොත් උපාදාන වීම අනිවාර්යද? සියලුම තණ්හා උපාදානයෙන් කෙලවර වේද? ඒකම ප්‍රශ්නයක් ඒක. එතකොට සංඛාර ස්කන්ධය කියලා කියන්නේ ඇහැ මුල්කටගත් කන මුල්කටගත් රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයේ සංඛාරයට එන එක. ඒක වේදනාවට අනුව ඇති වෙන කාරණාවක්. ඒකට තමයි චේතනා කියලා කියන්නේ මේ අය. එතකොට චේතනාව කර්මයයි කියලා කියන්නේ. සංචේතනා කියන වචනෙන් උතන ගන්නේ බුදුන් වහන්සේට පහළ වෙන සංඛාර චේතනාව නෙමෙයි සංඛාර උපාදාන කියන එක. එතකොට මේ වෙනස් තමයි නිකලස් පුද්ගලයාට ලෝකේ හඳුනා ගන්නට වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් පහළ වෙන විට ඒ ස්කන්ධ පංචකයට ඇලීම හෝ ගැටීම තුළ ඒ මගේ ආත්ම කියන සංකල්පයට ගත්තාම ඒක අන්නේ ඒ මම කොට ගැනීම තමයි මඤ්ඤමාන කියන්නේ උපාදාන වීම. එතකොට මඤ්ඤමානකෝ බද්ධමාරස්ස කියන්නේ මමත්වෙන් ගැනීමෙන් අර සසරට බැඳෙනවා සංයෝජන වෙනවා ඉවර වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි වෙනස. පංචස්කන්ධයම වරදවා ගැනීම. පංචස්කන්ධයම පාපේදී පාපේ මම කොට ගැනීම, පිනේදී පින අල්ලා ගැනීම, ධානයේදී ධාන අල්ලා ගැනීම ඕන එකක් පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධයෙන් පාප කර්මයනොයි පුණ්‍ය කර්මයනොයි ධාන කර්මයෙන් තුනෙන්ම කර්මයට විපාක වශයෙන් පරලෝ යන්න පුළුවෙනි. එතකොට සංඛාර අபிසංඛාර වෙන්නේ අවස්ථාව තමයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක් ආවම ඒ අරමුණ ස්වභාවයෙන්ම හටගෙන නැතෙනවා. නමුත් අපි ඒකත් එක්කලා ඇලින්න ගැටෙන්න ගියොත් ප්‍රතික්ෂේප කරන්න හෝ මොනවා හරි ප්‍රශ්නයකට ගියොත් අපි ඒක අල්ලා ගන්නවා. අනේ ඇලෙන ගැටෙන එකට තමයි මමත්වෙන් ගැනීම අල්ලා ගැනීම කියන්නේ. එතකොට පංචස්කන්ධය මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය වෙලා සසරට බැඳීම අර සංයෝජන වෙනවා කියලා කියන්නේ පංචස්කන්ධයේ සංයෝජනයක් නැහැ. පංච උපාදානස්කන්ධය කියන தත්ත්වය තමයි සංයෝජනය වෙන්නේ. ස්කන්ධ පංචකයට තණ්හා කළොත් උපාදාන එහෙම අනිවාර්යද? ස්කන්ධ පංචකයට තණ්හා කරනවා නෙවෙයි. ස්කන්ධ පංචකයේ උපදින්නේ වේදනාවක්. වේදනාවක් කියන්නේ විඳීමක්. රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, මනෝ වේදනා මොනවා හරි විඳීමක් නේ. විඳීමට ඇලුනොත් වේදනා පච්චා තණ්හා කියන්නේ වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් ඇලීමයි ගැටීමයි දෙකම තණ්හා. එහෙම වුණොත් තමයි උපාදානය වෙන්නේ. එතකොට මේක අහන්නේ ස්කන්ධ පංචකයේ තණ්හා කළොත් උපාදානය වීම. ඒක ස්කන්ධ පංචකයේ තණ්හා කියන්නේ මමත්වෙන් ගත්තා. මමත්වෙන් ගත්තොත් උපාදාන භව කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. සියලු තණ්හා උපාදානයෙන් කෙලවර වේද. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ඒකේ තුන් ආකාරය තමයි මේ කාම දුගතියට කාම සුගතියට ඇලීම ගැටීම කාම කියලා කතා කරනවා. ඉතින් එහා පැත්තට අපට අදාළ නැති කාරණා මේකයි අපි අල්ලලා ඉන්නේ. ඒ නිසා ඒ කාලය ඉතුරු කරගන්න අපි ඊගෙන කතා නොකර ඉමු. ඊළඟ ප්‍රශ්නය අංක 3. ආස්වාසයේදීත් ප්‍රාස්වාසයේදීත් ඇති වී නැතිවීම යන්නෙන් ඇති වී නැති යන්නේ පංච උපාදානස්කන්ධයම නේද? ඒට ඇති ඇල්ම නැති කර ගතහොත් කායානුපස්සනාව සම්පූර්ණ වේද? බුදුගුණ භාවනාව තුලත් චතුරාර්යකාව භාවනා නිවනට අදාළද? ආස්වාස ප්‍රාස්වාසයේදී ඇති වී නැති යන්නේ ඒ පිළිබඳව අරමුණක් ආවහම ඒක විතරයි. නමුත් පංච උපාදානස්කන්ධය කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය විතරක් නෙමෙයි. තමන් ගන්න ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න ඕනෑම අරමුණකදී අරමුණේ ඇලීමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ආස්වාසයේ විනාඩියක් යනවා නම් ප්‍රාස්වාසයට තව විනාඩියක් යනවා නම් ස්කන්ධ පහ ඉපදලා නැතෙන්ට විනාඩිය නෙවෙයි යන්නේ. තප්පරයක්වත් යන්නේ නැහැ. වේගය උපමා කරන්න බෑ කියලානේ පෙන්වලා තිබෙන්නේ. ඉතින් එතන ඒ නිසා මේක දැන් ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක්.
ආස්වාදයේදී ප්‍රාස්වාසයේදී. එතකොට ඒක ගැලපෙන්නේ නැති එකක් තියෙනවා. ආස්වාසයේදී ප්‍රාස්වාසයේදී නම් හරි. ආස්වාදේ නම් ඒ නිසා එතන මොකද්ද වචනේ වැරලිමක් වෙලා තියෙනවා. ආස්වාදේ ප්‍රාස්වාසේ ආස්වාසේ ප්‍රාස්වාසේ ආස්වාසේ ප්‍රාස්වාසේ ස්කන්ධ පංචකයට සම්බන්ධයි. ශ්වාස ප්‍රාස්වාස දැනගන්නකොට අරමුණක් පහළ වෙලා ස්කන්ධ පහ පහළ වෙයි. ආස්වාස ප්‍රාස්වාසේ නෙමෙයි. එතකොට ස්කන්ධ පහ එක දැනගන්නා සිතුවිල්ල. ඊළඟට බුදුගුණ භාවනාව ඇතුළත් චතුරාර්යකා භාවනාව නිවනට අදාළද? මේ චතුරාර්යකා කියලා කියන්නේ මෑත කාලයක පාලි දන්න කෙනෙක් හදපු වාතාපේලියක්. ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යකා බික්ඛු භාවීය සීලවා. මේක කියන්න ගියාපුවම මේකට යොමු වෙන අරමුණු නිසා සිතට වෙනත් අරමුණු එන්නේ නැති එකකින් ඇති වෙන්නා වූ සාන්ත බවක් කරනම ඊට එහාට ගැඹුරු දහමක් හරි මොකක් හරි මේක සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය අය පාඩම් කරගත්තට මේක මහා ගැඹුරු දෙයක් නෙවෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මමත් ඒ කාලේ පාඩම් කරා මුල්ම කාලේ. අවුරුදු 40කට ඉස්සර. නමුත් ඒ චතුරාර්යකා ආරක්ෂා හතර කියලා කිව්වට ඒකේ අර බුද්ධානුස්සති මෙත්තාච අසුභානුස්සති මරණ සති හතරම තියෙනවා කියලා කතා කළාට ඊට පස්සේ ඉතින් ඒකේ තියෙන්නේ ඔය කය පිළිබඳව විස්තර ටිකක් නේ. ඒක පිරිත් කියනවා වගේ කියන්න පුළුවනි. ඊට එහා දෙයක් ඒකේ නැහැ. 4. සිතේ ඇතිවන ද්වේෂ සහගත සිතුවිලි හඳුනාගෙන සුළු වේලාවකදී එම අරමුණු නොගැටි නිවා දැමීමට දැන් ක්‍රමෙන් හැකිය. එහෙත් මෙම ද්වේෂ අරමුණු ටික වේලාවක් විනාඩි 2ක් 3ක් පමණ පවතින බැවින් අනුසයෙන් ඉතිරිව අවසන් වේද. අපි කියන්නේ නැහැ තත්පරෙන්ම මේක අවසන් කරන්න කියලා. නමුත් විනාඩි 2ක් 3ක් තිබ්බත් Taman ඒකට ප්‍රතික්‍රියා දක්වන්න සැලසුම් කරන්නේ නැත්නම් විශ්වමිතුමා සඳහන් කරන්නේ Tamanට ගැටලුවක් ආපුවම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පිළිගන්නෙත් නැතුව සමීපව බලන්න කියලා. එතකොට ඒකෙන් පෙන්වන්නේ අර ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව නිහඬව ඉන්නේ. එතකොට ඒක විසින් නැති වෙලා යනවා. මේ ස්වභාවය නැති වෙන්න පුළුවන් කමක් නෙ තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මට උනේ පාඩුවක්. මම මේකට ලේසියෙන් අරින්නවා කියන සංකල්පයෙන් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැත්නම් විනාඩියක් දෙකක් නෙමෙයි 5ක් තිබුණත් ඊට පස්සේ Tamanට නොදැනෙන්න ඒක ඉවර වෙලා යනවා. ඒ නිසා විනාඩි කිහිපයක් තව ඉස්සරහට විනාඩි දෙකක්වත් තියන්න නැති වෙන්න පුළුවන්. ඊටත් වඩා අඩු වෙයි. නමුත් ඊට වඩා වැඩි කාලයක් කෙනෙකුගේ තියෙන්නත් පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. අපි ඒ ගැන සැලසුම් කරන්නේ නැත්නම් ඉදිරියට තියන්න ඒක විසින් ටිකක් වෙලාවකින් අපට නොදැනෙන්නට ඒක අහෝසි වෙලා නැත්නම් නොදැනෙන්නට තමයි නැති වෙලා යන්නේ. ඒක ඔබට අත්දැකීම තියෙනවද දන්නේ නැහැ. මට එහෙම අත්දැකීම් තියෙන නිසා තමයි මම එහෙම කියන්නේ. දන්නේවත් නැහැ අපි එහෙම වෙනවා. මේ ප්‍රශ්න ටිකක් හොඳින් අහගන්න. මේක තියෙනවා ගැටලුවක්. ඒ කියන්නේ මේකේ අවබෝධය තියෙනවා දෙපැත්තක පැහැදිලි කරන්න කාරණාවක්. ඔබටත් අදාළ වෙන්න පුළුවන්. කෙනෙක් මනුලවදී අනාගාමී වුණොත් ඔහු රහත් නොවුවොත් මරණින් පසු නැවත කිසිවිටක මනුලවට නූපදින බවත් සුද්ධාවාස බඹතලයක උපදින බවත් අසා ඇත. ඔව් ඒක හරි. ඒ අනාගාමී බබලෝ කියන්නේ ඒක තමයි. ඊතුරු මෝහය නැත්තම් අර ස්කන්ධ පංචකේ නිවි යන කොටස නිවි යන්න. මොකද කාමරාග ව්‍යාපාද නැති නිසා ප්‍රතිසන්දියක් කාම ලෝකෙට එන්න ශක්තිය නැහැ. ඒ කියන්නේ ප්‍රතිසන්දි බීජ නැහැ. ඒ වගේම ධානලා බින් හැර රූපී අරූපී බඹලෝක උපදින්නත් නොහැකි නේද? ඔව් අනිවාර්යයෙන්ම රූපී අරූපී බඹතල කියන්නේ රූපී ධානයෙන් පරලෝකගත රූපී බඹතලයේ අරූපී ධානයෙන් පරලෝකගත අරූපී බඹතලයේ. එහෙම තමයි මේ දෙක. පව් කරලා හරි පින් කරලා හරි බ්‍රහ්ම ලෝක යන්න බෑ. උපාදාන පච්චා භව කියන સિદ્ધාන්තයට අනුව රූප හෝ අරූප භවයක් උපාදාන නොවේ නම් ඒ තලවල උත්පත්තියට හේතු නෑ නේද? එන මේක තමයි තේරෙන්නේ නැත්තේ. උපාදාන පච්චා භව කියන સિદ્ધාන්තන රූප හෝ අරූප භවයක් උපාදාන නොවේ නම්. නමුත් මේ රූපී ධාන අරූපී ධාන ලැබුවේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ධර්මයේ තේරුම් අරන් ගියා නෙමෙයි. කෙලස් මේ යටපත් කරගෙන පංච නීවරණ යටපත් කරගෙන එතකොට මේ යටපත් කර ගැනීම තුළ තමයි රූපී ධාන උපදින්නේ. එතකොට අපිට මේ නාරමුණ මමත්වෙන් ගන්නවා වගේ මේක සංසුන් බවක් ඒකට ඇලෙනවා. ඒක තමයි රූප රාග කියන්නේ. ඒ මමත්වෙන් අරගෙන නැත්තම් අරූපී ධාන අරූප රාග කියලා කියන්නේ. නමුත් මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමෙන් නෙමෙයි ලැබෙන්නේ.
කෙලස් යටපත් කරගෙන මුල් සංයෝජන පහ යට කරගෙන ගියාම තමයි මේකට අහු වෙන්නේ. ඒ කියන්නේ අත්කලමතාන යෝගින් මේකට අහු වෙන්නේ. සක්කාය දිට්ඨිය සිට පටිඝය දක්වා පළමු වන සංයෝජන පහ ප්‍රහාණ කළත් ඔහු පූර්ණ ලෙස අවිද්‍යාව ප්‍රහාණය කර නැත්නම් අනාගාමී ඵලයේ නොඉක්මවන කිසි නිසා මතු භවයේ රූප රාග හෝ අරූප රාග මත පිහිටන්න ඕනෑ නේද? අන්න එතන තමයි ඔබතුමාට වැරදිලා තියෙන්නේ. මේ සංයෝජන 10 කතාව තුල මේ කතාව කියන්නේ. නමුත් මේ තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගත්තොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කඩා ගත්තාම කාමරාග පිටික තුනී කර ගන්නවා විනාශ කර ගන්නවා. එතනින් එහාට කේමක සූත්‍රයේ සහ උද්දකූප පුද්ගල සූත්‍රයේ පවතින අනාගාමී සහ රහත් අතර අනාගාමී පුද්ගලයා බඹලෝකී උපදිනවා කියලා තියෙන උද්දකූප පුද්ගල සූත්‍රයේ කේමක සූත්‍රයේ පවතින අනාගාමී සහ රහත් අතර ලෝභ නැති, ද්වේෂ නැති මෝහයක් තියෙනවා කියලා විතරයි. රූප රාග අරූප රාග කඩන්න මට තියෙනවා කියලා කොයි කේමක හාමුදුරුවෝ කියලා නැහැ කියලා මම පැහැදිලි කළානේ. ඒ නිසා මේ රූප රාග අරූප රාග අපට අදාළ නැහැ. ඒක තේරුම් ගන්න. අපි ධර්මයේ අරන් යන අය නම් මුල් සංයෝජන පහ කැඩෙන්නේ. මේ රූප රාග අරූප රාග උපදවා ගන්න අත්කලමතානුයෝගින් කෙලස් යටපත් කරගෙන ගියාම. ඒ නිසා අපිට මේ කතාව අදාළ නැහැ. පැහැදිලි කරන්නේ එහෙම තමයි. ඒක බුදුන් වහන්සේ ලෝකෙට පැහැදිලි කළේ බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ gedara හිටපු අය මුල් සංයෝජන පහට බැඳිලා හිටියා. මුල් පහ යට කරගත්ත අය. ධර්මයෙන් නෙවෙයි කැලේට ගිහින් කෙලස් යටපත් කරන භාවනා කරලා අග පහෙන් හතරකට බැඳිලා හිටියා. රූපී ධානලාභියාට තියෙන්නේ රූප රාග මානුද්දච්ච විද්‍යාව. ඒක නිවන නෙවෙයි කියලා තේරුම් ගත්තාම අරූපී ධාන උපදිනවා. ඒකට අරූප රාග මානුද්දච්ච විද්‍යාව කවුරුත් මේ උඩ පහටම බැඳෙන්නේ නැහැ. පොතේ ලියලා තිබුණාට ප්‍රායෝගිකව ගියේ නැත්තම් තේරෙන්නේ නැති අඩුපාඩු නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපට ඒක අදාළ නැහැ. ඔච්චර බරපතලව ගන්න එපා. අපි මේ ධර්ම මාර්ගය යමු. අර කාත්තිකලමතාණියෝන් ගේන පාර. එතකොට කේමක භික්ෂුවගේ කියමන තමයි වළංගු වෙන්නේ. අපට අනාගාමී වුණොත් එතනින් එහාට රහත් අතර තියෙන්නේ ලෝභත් නැති, මෝහත් නැති, ලෝභත් නැති, දේශත් නැති මෝහයක්. මොකද ඔය අරමුණු සම්බන්ධයෙන් තියෙන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. ලෝභ මෝහ කියන්නේ ලෝභය මමත්වෙන් ගැනීම, ද්වේෂ මෝහ කියන්නේ ද්වේෂය මමත්වෙන් ගැනීම. මේ දෙක නැත්නම් මම රහත් මම අනාගාමී කියන එක තුළ මොකක් හරි මුලාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි අර පෙන්වන්නේ මෝහයක් තියෙනවා කියන එක. එපමණයි අපිට කතා කරන්න තියෙන්නේ මේ දහම් පෙළොස්සේ ගියාපුවම. ඊළඟ ප්‍රශ්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන සංඛාර කියලා කියන්නේ කර්මවලට කියලා ගොඩක් දෙනා තෝරන්නේ. ඇත්තටම මෙතන සංඛාර කියලා කියන්නේ කර්මද නැත්නම් වෙන කාරණාවක්ද? මෙහෙම ගන්නකො. සාමාන්‍යයෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා පදේ දෙන්නේ අවිද්‍යාව නිසා සත්‍ය කුසල කර්ම රැස් කරයි කියලානේ. කුසල කර්ම කියන්නේ පින්පව් රැස් කරනවා කියන එක. එතකොට රැස් කරනවා කියන එකේ තේරුම මෙතන ස්කන්ධ පහ නැසුණට අනාගත විපාකයකට හේතු තියෙනවා කියන එක. එහෙම නැත්නම් මෙලොවින් යන වෙලාවට උපදින්න හේතු තියෙනවායි කියන එක. එතකොට එහෙමනම් මෙලොවින් පරලෝ යන්නේ කවුද? පව්කම් කරපු අය, පාප කර්ම කරපු අය. ඒකේ උපාදානය නිසා. මෙලොවින් පරලෝ යන්නේ කවුද? පින්කම් කරපු අය, පිනේ උපාදානය නිසා. පව්කම් උපාදානෙන් දුගතිගාමිත්වය, පින්කම් උපාදානෙන් කාම සුගතිය, ධාන කර්ම ධානයත් කර්මයක්. ඒක අර සමාධිය කියලා කිව්වට අර ආනන්තරික සමාධිය නෙමෙයි ආයතනයක්. ඒ නිසා ඒ ධානයෙන් පරලෝක ගියාම අරූපී මොහොතල. එහෙනම් අවිද්‍යාපත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ලෞකික ධානත් අවිද්‍යාපත්‍ය සංඛාරා. එහෙනම් ඒ කර්ම රැස් කිරීම කියන එක තමයි සාමාන්‍යයෙන් කියනකොටත් කියන්නේ අවිද්‍යාව නිසා සත්‍ය කුසල කර්ම රැස් කරයි කියන එක. ඉතින් ඒක මම හොඳට පැහැදිලි කරලා තියෙනවා උතන ඔය අවිද්‍යාපත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේ නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ කියලා. ඒ දැන් සිද්ධ වෙන බව තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට දැන් ඕක සිද්ධ නොකරත් ඉන්න පුළුවන්. ඒක තමයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධේ වැදගත් වෙන්නේ. අන්න ඒකයි හොයාගන්න එක. ඒක ටිකක් සියුම්ම කල්පනා කරලා මෙතෙන් එන්න ඕන. මේ තමන්ගේ දැක්මෙන් එන්න ඕන. බණ අහලා තේරුම් අරන් එන්න ඕන. පරතෝഘോഷය ලැබීමට මහප්‍රදේශනාවල සඳහන් ඒකත්වේරෝපදේශවල දේශකයන්න් වහන්සේ නමක් සම්මුඛව බණ ඇසිය යුතුද? ත්‍රිවිධස්ස මාධ්‍ය තුලින් පමණක් එය සිදු කළ හැකිද? නොහැකිද? යන්න පහදා දෙන්න.
ඔව් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගමින් ගමට වඩින්න සිද්ධ වුණා. මේ මාධ්‍ය එකක්වත් තිබුණ නැති නිසා උන්වහන්සේ හෝ ශ්‍රාවකෙක් ඉස්සරහා බණ ඇහුවා. නමුත් ගුවන්විදුලිය ආපුවම ගුවන්විදුලිය පාවිච්චි කළා. රූපවාහිනිය ආවම රූපවාහිනිය පාවිච්චි කළා. ඊට පස්සේ Facebook ආවම YouTube ආවම ඒව ඔස්සේ පාවිච්චි කරනවා. එතකොටත් මේක තේරුම් ගන්න ඕන ශ්‍රාවක වික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේ ඉස්සරහා ඉන්නකොට උන්වහන්සේ පිළිබඳව ඔබේ සිතේ සිතුවිල්ලක් පහළ වෙලා ඒ ශබ්ද තමයි අහන්නේ. එතකොට ඒකත් ප්‍රතිබිම්බයක් ඔබේ සිතේ පහළ වෙන්නේ. දැනුත් එතකොට ආදි තුලින් බැලුවත් ඔබේ සිතේ පහළ වෙන්නේ ප්‍රතිබිම්බයක්. එහෙනම් කරුණු පැහැදිලි කරගන්න මේක බාධාවක් නැහැ. නමුත් අර එතන තිබෙනවා පොදුවේ කතා කරන නිසා ඔබට පමණක් අදාළ නොවන නිසා යම් යම් ගැටලු තැන් තියෙන්න පුළුවන්. ධර්මදේශනා අපි කරන ඒවා නම් මම හිතන්නේ 50ක් 60ක් අහලා තමන් මේ කියන්නේ මුලින්ම මොකුත් දන්නේ නැතුව හිටියා නම් සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිය බෞද්ධයෙක් විතරක් නම් අහලා කරුණු තේරුම් අරගෙන ඊට පසුව අවශ්‍ය ගැටලුවක් නැත්නම් ලියාගෙන අපි මුණ ගැහෙන්න අපි ඒකට කතා කරන්නම්. දැන් සාමාන්‍යයෙන් ධර්ම ශ්‍රවණය කරලා පැහැදුණු පමණින්ම මාව මුණ ගැහෙන්න ඕන කියලා යමෙක් කිල්ලුවට මම කියනවා අනේ මට එහෙමනම් වෙලාවක් නැහැ මගේ බණ ටිකක් වැඩිපුර අහලා ඉන්න කියලා. මොකද මට එහෙම කතා කරපු අය තුල තේරෙනවා අයන් ඉඳලා කියලා දෙන්න ඕනේ කියන එක. අර කටපාඩම් කරගත්ත බණ ටික ඉස්කෝලේ ගිය බණ ටික ඇරුණාම අපි කතා කරපු එක සවන් දීලා නැත්නම් තේරෙන්නේ නැහනේ. ඒ නිසා ඔබ අතර ඉන්න කෙනෙකුට උනත් එහෙම ධර්මදේශනා සෑහෙන සංඛ්‍යාවක් අහලා මේක තේරුණා නම් ඊට පස්සේ අවශ්‍ය දෙයක් සඳහා අපව මුණ ගැහෙන්න. එතකොට අපිට සාකච්ඡා කරලා ඔබට පමණක් අදාළ කරුණු පැහැදිලි කරන්න පුළුවන්. පංචස්කන්ධය මොහොතක් පාසා ඉපදී මැරිලා යනවා. ඒත් අපිට මම කියලා ඒකාකාරී පැවැත්මක් තියනවා වගේ දැනෙනවා. ඒට හේතුව උපදිද නැත්නම් කුමක්ද? ඔව් පංචස්කන්ධය මොහොතක් පාසා ඉපදී මැරිලා යනවා. ඒ පංචස්කන්ධේ පවතින්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි, ඊර්ෂ්‍යාවයි, ක්‍රෝධයයි, පවයි, පිනයි එක එක දේවල්. ඒවත් එතනම මැරිලා යනවා. නමුත් අපි ළඟ තියෙන්නේ ඕක නෙමෙයි. අපි මව් කුසේ ඉඳලා බිහි වෙලා මේ ඉස්කෝලේ යන කෙනා, ඉගෙන ගන්න කෙනා, විවාහ වෙන කෙනා, තාත්තා වෙන කෙනා, මහලු වෙන කෙනා, මේ යන කෙනා එක්කෙනෙක් වශයෙන් දැකලානේ තියෙන්නේ. ඒ නිසා අපිට සංඥාවක් තියෙනවා මේකේ මම කියලා. දිගටම කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් ඒක තමයි ධර්ම ශ්‍රවණයෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම කියන්නේ කය නෙවෙයි. ඒ කයේ මම ආමංගල උත්සවයේදී මරණ සහතිකේ ගන්න හරි එහෙම නැත්නම් කසාදේ එහෙම කෙනෙක් ගැන කතා කරනවා තමයි. එහෙම නැත්නම් දඬුවම් දෙන්න හරි නිදහස් කරන්න හරි පුද්ගලයා බලනවා. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයේ මම කියන්නේ ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට. ඒවා තියෙනතුරු මම ඉන්නවා. ඒකයි ලෝභක්ඛේ නිබ්බාණං, ද්වේෂක්ඛේ නිබ්බාණං, මොහක්ඛේ නිබ්බාණං කියන්නේ. ඒක තුනී වේගන යනකොට තමයි අහංකාරයේ හේවත් මම කොට ගැනීම ඔය නිර්හංකාර කියන කරත්තල නිහතමානී කියන දේ දක්වා ඉන්නේ. ඒක දැනට එහෙම තියෙන්න පුළුවන්. නමුත් ඒක දැනගන්න ඒක අපි හදාගත්ත දෙයක්. ඒක මැරෙන්න ඕනේ. ඔබ ජීවත් වෙලා ඉඳලා මම මැරෙන්න ඕනේ. මමත්වයේ මැරෙන්න ඕනේ. එතකොට විදර්ශනාවෙන් කර්මක්ෂය කරනවා කියන එකේ තේරුම මමත්වයේ මරලා දානවා. ඔය කරන්නේ. තේරුම් ගත්තාම ඒ தත්ත්වයේ තරම් ගැටලුවක් වෙන එකක් නැහැ. අනුත්පාද නිරෝධය යන්න පහදා දෙන්න. මේ වචනේ මම හදන්නම්. උත්පාද කියන්නේ හටගන්න, අනුත්පාද කියන්නේ හටගන්නේ නැහැ. අනුත්පාද එහෙනම් හටගන්න නැති වෙන්න නිරෝධ වෙන්නේ මොකද්ද කියලායි මම අහන්නේ. නමුත් මේ වචනේ තිබෙන්නේ මෙහෙම නෙමෙයි. ත්‍රිපිටකේ අපි අරමුණු රසයේ විඳින්න ගියාපුවම අරමුණෙන් අරමුණට තමයි සසරට බැඳෙන්නේ. ඒ අදරමට සසරට බැඳෙමින් හේතු ඉතුරු වී අවසන් වෙන එකට පෙන්වන්නේ අවශේෂ නිරෝධය. අවශේෂ වෙනවා කියන්නේ හේතු ඉතුරු වෙනවා කියන එක. අවශේෂ නිරෝධය තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, දාන කුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ සසරට බැඳෙන එක නැත්නම් සංයෝජන වෙනවායි කියන එක. ඒ සංයෝජන කඩනවා කියන්නේ අවශේෂ නොකර අවසන් කරන එක. අරමුණෙන් අරමුණට නිරෝධය කියන්නේ නැති වෙන එක නෙමෙයි. හේතු ඉතුරු නොවි අවසන් වෙන එක. අවශේෂ නිරෝධය. අනාගත ඵලයක් උපදින්න හේතුවක් අවකාශ නොවි අවසන් වෙන එක අවශේෂ නිරෝධය නැත්නම් ස්කන්ධ පහ උපාදාන නොවි නැතන එක. ඉතින් ඒක තේරෙනවා මදිනම් දැනට ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගත්තම අපි මේ සංසාරේ ඇවිදින්නේ මොකක් නිසාද? බුදුහාමුදුරුවෝ හම්බුන්නේ නැතුව. අපි අවශේෂ නිරෝධවාදීන් නිසා. අපි අවශේෂ නිරෝධය තුළ පවේ ඉන්නවා. පව හොඳ නැහැ කියලා තේරුණාම අපි පිනට එනවා. නමුත් පිනටත් අර අවශේෂ නිරෝධය එනවා. එතකොට පින තුළ අවශේෂ නිරෝධය පු탁ඥානයට. එතකොට පිනට වඩා හොඳ සැප හොයාන ගියාම ධානය තුළ අවශේෂ නිරෝධය. ඒක සංසාරයේම අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය තුළ කර්ම රැස් වේ. එතකොට ඊට පස්සේ වෙන්නන්නේ කන්න කර්මයි, සුඛ කර්මයි, කන්න සුඛ කර්මයි තුනම
නිරෝධ කරන එක තමයි නිර්ආවශේෂ නිරෝධය නැත්නම් කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියන්නේ. ඒ නිසා අනාගත ප්‍රතිසන්දියක් ලබන්න අනාගත විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු නොකර ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙන එකට තමයි නිරෝධය කියන්නේ. භව නිරෝධෝ නිබ්බානං. උපාදාන භවී අවසන් එක සංසාරයේ උපාදාන භව නොවෙනවා නම් නිරෝධ වෙනවා. නිරෝධය කියන්නේ ඉතුරු නැතුව අවසන් වෙනවා. එතකොට එතනින් එහා පිටට හම් වෙන සැනසීම අර ලෞකික ධානයේ වගේ හදාගත්ත ආයතනයක් නෙමෙයි. ඒකට වචන කියන්න බෑ අපිට. ඒ නිසා තමයි අසංකත කියලා කියන්නේ. සෝවාන් ආදී මාර්ගඵල පිළින් ප්‍රත්‍යක්ෂ කටයුතු කියන්නේ ඒක අවබෝධයක්. කාටවත් පෙන්වන්න බැරි වුණාට Tamanට එහෙම දෙයක් තියෙන බව තේරෙනවා. ඒ නිසා මේ අනුත්පාද නිරෝධය කියන එකේ තේරුම උපාදාහන නොවි අවසන් වීම කියලා තමයි මම එහෙම තේරුවේ උදිරිපත් කරපු කෙනා කවුරු වුණත්. ප්‍රශ්න අංක 10. පෙර වැඩ සිටි රහතුන් සෝවාන් වූට පසු රහත් වීමට බුදුන් වහන්සේ කර්මස්ථාන දුන් බව අසා තිබේ. ආලෝකයේ පටවි ආදී කර්මස්ථාන වාක්‍ය වැරදි බව දනිමි කියලා තියෙනවා මං හිතන්නේ. ඔව් ඉතින් මේවා පාඩම් කරගත්ත දේවල්නේ මේ සමාජයේ කමඨහන් දුන්නයි කියන එක. නමුත් සෝවාන් පුද්ගලයෙකුට දෙන්න කමඨහනක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ පුද්ගලයාට ස්කන්ධ පංචකය බලන්න සීල සූත්‍රේ මොකක්ද තියෙන්නේ කියලා. සෝවාන් වුණාම ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්නේ. එහෙනම් ඒක තමයි විදර්ශනාව. ආයි කර්මස්ථාන ඕන නැහැ. කර්මස්ථාන කියන එකේ තේරුම Tamanට මේ එන අරමුණු ගොඩක් වැඩි නිසා ඒක පාලනය කරගන්න වෙනත් සිතුවිල්ලක් වර්ධනය කරන එක. පඨවි කියලා ගත්තත්, ආපෝ කියලා ගත්තත්, නීල කියලා ගත්තත්, බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගත්තත්, අරහං කියලා ගත්තත්, බුදු පිළිමයක් ගත්තත්. පිළිමේ අධ්‍යයනය ඉඳලා බලලා පිළිමේ හිතට ගන්න අරමුණක් වශයෙන්. ඒ අරමුණ නෙමේ වඩන්නේ. ඒ අරමුණු වැඩිම කියන එක ධර්මයේ තේරෙන්නේ නැති පුද්ගලයෙකුට ඒක වැඩි දියුණු කරගත්තාම ටිකක් වෙලා සැනසෙල්ල ඉන්න පුළුවන්. නමුත් අරමුණ වැඩිමෙන් කෙලස් මොකක්වත් නැති වෙන්නේ නැහැ වහෙම්මම. මම වගේ උදාහරණයක් තියෙනවා. ඔබ මන් ළඟ ඉන්නවා කියලා හිතන්න එළියේ වාඩි වෙලා මාත් එක්ක සාකච්ඡා කරමින් ඔබ ඉන්නේ නිකන් පුටුවල. නැත්තම් බිම. ඉන්න බෑ දනිස් දෙනවා. මම වාඩි වෙලා ඉන්නවා සුව පහසු ආසනයක. ඔබට හිතේ තියෙනවා මේකේ වාඩි වෙන්න නැත්නම් කියලා. නමුත් මම ඉන්නතුරු ඔබට කවදාවත් මේකට එන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අර මම ඉන්න එක වගේ තමයි සමාධිය නැත්නම් කර්මස්ථානය. හැංගිච්ච කෙලෙස් වගේ තමයි ඔබ ඔක්කොටම ආසාවක් තියෙනවා එන්න මෙතෙන්ට. නමුත් එන්න ඉන්න නැත්තේ මොකක් නිසාද? අරමුණක් වඩලා තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුන්න කර්මස්ථාන ওই පටවියාපෝතිය වෙන්න බෑ. අන්න සෝවාන් වුණායට නම්. හැබැයි ඉතින් එහෙම නැතුව කෙනෙකුට දෙන්නත් ඇති. තව ටිකක් දියුණු වෙන්න නුවණ ඕන නිසා මෙහෙම කරන්න කියලා මේවා මේ සමසත්‍රිස් කර්මස්ථාන අපේ පොතට දැම්මට සද්ධර්මයේ තුල තියෙන එකක් නෙවෙයි මේක. මේක සද්ධර්මයේ යටපත් වුණාන් පස්සේ එහෙම නැත්නම් Hindu ධර්මයෙන් එකතු කරලා අපිට දාලා තියෙන එකක් තමයි අපිට තේරුම් අරගන්න තියෙන්නේ. මොකද මේවා නෙමෙයි බුදුදහමේ කර්මස්ථාන. මම දෙකක් තුනක් කියන්නම්. අහගෙන ඉන්න හොඳට. 1. ගැඹුරුයි. නමුත් තේරුම් කරලා දෙන්නේ නැහැ. ඒ බුදුන් වහන්සේ ඒ පුද්ගලයාට අවබෝධය දීපු හැටි. අඟුලිමාලට කිව්වා මම නතර වෙලා තව නතර වෙන්න. ගැඹුරින් හොයලා බලමු මොකද්ද කියලා වුණනම් තව දවසක කියලා දෙන්නම්. මේ ළඟදී මම ධර්ම දේශනාවක් කරලා තිබෙනවා. මම ඊයේ පෙරේදා විකාශනය වුණා වෙන්නේ. පටාචාරාවට වදාලා පහන් දැල්ලක් අරමුණු කරනවා. එහෙම නැත්නම් පැන් ටිකක් අරගෙන පාසෝදනවා. පහන් දැල්ල අරමුණු කරනකොට කියනවා නැගණිය ඔබගත් අරමුණේ එසේමය ලෝකේ ශනික මරණස් සන්තති මරණත් හැර කිසිවක් නැත. එහෙම නැත්නම් චුල්ලපන්තක හාමුදුරන් වදාලා අලුත් රෙදි කෑල්ලක් අතර දීලා රජෝ හරණං රජෝ කියන්නේ රජස් හරණං කියන්නේ දුවිලි අයින් වෙන්න කියන එක. නමුත් උනේ මොකද්ද පිරිමදින්න ගියාම දුවිලි ටික ටික බැඳෙන හැටි. මේක තුල දැක්ක දේ මොකද්ද හොයාගන්න. අන්න ඒක මේ මොහොතේ මම පැහැදිලි කරන්නේ තවත් එකක් තියෙනවා. ස්වාමින් වහන්සේ නමක් වෙන සුගාවලිනවා අම්මා කෙනෙක් වීපොලනවා. අම්මා වීපොලනවා දැකලා රහත් වුණා කියලා තමයි අපි ඉගෙන ගන්න පොන්චි කාලේ. නමුත් ඒකේ පෙන්වන්නේ කොහොමද කතාවතාවේ අම්මගේ එක අතක වලලු දෙකක් තියෙනවා අනිත් අතේ තනි වලලක් තියෙනවා. උන්වහන්සේගේ විදර්ශනාවට යොමු වෙන්නේ තනි වලල්ලේ ගැටීමක් නැහැ සද්ද තියෙන්නේ වලලු දෙකේ කියන එක. මෙන්න මේවා තමයි බුදු සමය කර්මස්ථාන. මේවෙන් පෙන්නන ගැඹුරු දෙයක් තියෙනවා. ඒ නිසා ඔය හතරමත් මට ඕන නම් පැහැදිලි කරන්න පුළුවනි තවත් දවසක. ඒ තවත් තියෙනවා ඔය වගේ දේවල්. ඒ නිසා මේ තුන්ලොව ඇති කිසිවක් කැමතිසේ නොවන බව
නිත්‍ය සුඛ ආත්ම වැටහුණු පසු එදිනෙදා වැඩ කරන අතරතුර සිත පිළිබඳව දැකීමට නිතර උත්සාහ කරමි. තවදුරටත් විවේක ඇති වේලාවට කර්මස්ථාන කියමින් හෝ කියවන කර්මස්ථානයක් අසමින් ඒ පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව විදර්ශනා කිරීම වැරදිද? උදාහරණයක් ඒතං සම්තං ඒතං පනීතං මොහොතක් පාසා මේ මොහොත විනාශයට පත්වන්නේ නැහැ. ඒතං සම්තං ඒතං පනීතං කියන්නේ ඒක නෙමෙයි. ඒකෙන් පෙන්වන්නේ ඒතං එය සම්තං සානින් සාන්තයි. ඒතං එය ප්‍රණීතයි. ඒ කතා කරන්නේ නිවන පිළිබඳව. ඒකේ ශණයක් පාසා නැතනවා කියන්නේ නැහැ. නමුත් මා ඔබට කියන්න කැමතියි තවදුරටත් විවේක ඇති වෙලාවක මේ කාලීනාස්ති කරන්න එපා මේවා කියව. ඔය සමාජයේ මොකද වුනේ? සමාජෙට නිකන් ඉන්න තේරෙන්නේ නැහැ. එහෙනම් බුලත් පිට කන්න පුරුදු වුණා. එහෙම නැත්නම් සිගරට් බොන්න පුරුදු වුණා. නැත්නම් දාන් අදින්න පුරුදු වුණා. නැත්නම් කාඩ් ගහන්න පුරුදු වුණා. මොකද ඒ කරන්නේ? කාල කන්නි. ධර්මය අනුගත කළ. මේ වර්තමාන මොහොතේ බස් දොරෙන් හෝ මනෝද්වාරයෙන් එන අරමුණ දැකලා අපහරින්න තියෙන වෙලාව කනවාර. ඒකයි කාල කන්නි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අනවශ්‍ය වාක්‍ය කියන්න ගියාම ඔබත් කාල කන්නි වෙනවා. ඔබට විවේක තියෙනවා නම් නිදහසේ ඉන්න තමන්ගේ හිත මොනවද කියන්නේ කියලා බලන්න. ඔබ වැඩ ටික ඉවර කරලා නම් වාඩි වුණේ ටැප් එක වහලා නම් දොර වහලා නම් එහෙම නැත්නම් කරන්න වැඩ තියෙනවා කරලා නම් ආයේ හිත මොනවා කීවත් නැගිටින්න නැතුව ඒ අරමුණු එන්නේ අරමුණුනේ සිතුවිලිනේ. ඒවට එල්බ ගන්න නැතුව අතහැරලා ඉන්න පුරුදු වෙන්න මේ සිතට මේ තංගලා තියෙනවා එන්න ඉඩ දෙන්න. කාඩ් ගහන්න ගිහින් හරි බුලත් පිට කන්න ගිහින් හරි සිගරට් බොන්න ගිහින් හරි හිස් කතා කියන්න හරි ගිහින් කාලේ නැති කරගන්න එපා. ඒකට ඉඩ දුන්නාම ඇවිදින්න නැති වෙන්නේ. මේ සංසුන් බවට කැමති පුද්ගලයා අර නොසංසුන් බව අයින් වෙන්න ඒවට එන්න ඉඩ දෙන්න ඕන. ඒ නිසා ඒ අවස්ථාවක් කරගන්න ඇරුණාම වෙන මොන හරි කියා හිටියොත් එහෙම එතකොට ඒක සිතුවිලි වලට එකතු වෙනකොට අර ආයෙත් හැංගිලා යනවා. නිසා අන්න එහෙම තේරුම් ගන්න ඕනේ කාරණාව අවශ්‍ය වෙන්නේ අතීතයේ ඇවිදින් ඉවර කරන්න. උපන්න කුසල් දුරු කිරීමට අවස්ථාවක් කරගන්න මේ මොහොත. දැන් අර බලන්න මම එදා කියපු කතාවේ තියෙනවානේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි. ඒ කියන්නේ අර උපදින දුක් දුම්නස් දෙකෙහි අසුභකෝ රුදමානෝ. එකෙන් ඒක වේදනාවක් බරපතල. නමුත් ඒක විඳිමින් අනාගතේට නොපියා බ්‍රහ්මචර්යම් පටිසේවේති. බඹසර වසන. අඬමින් කඳුළු සලමින්. ඒ මොකද ඉස්සරහට තිබ්බ සතර බැඳෙන බව දාන්න නිසා නොතිය අවසන් කරන්නට. අංක 11 මම මීට වසර 4කට පමණ පෙර යම් ස්වාමින් වහන්සේ නමක් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ දේශන ශ්‍රවණය කළා. උන්වහන්සේලා ඊටාම සීලවන්තයි කරුණාවන්තයි. නමුත් ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොව අනිච්ච දුක්ඛ අනත්ත ලෙස නිවැරදි යුතු බව කියා දෙන්නේ. පරිවර්තනයේ වැරැද්දක් බව ප්‍රකාශ කරනවා. මා දන්නා එම දේශකයන් මා දැන් එම දේශනා ශ්‍රවණය නොකලත් මට ගැටලුව නම් උන්වහන්සේලා ඇයි ත්‍රිලක්ෂණය වෙනස් කර ප්‍රකාශ කරන්නේ කියන එක. ඔබ වහන්සේ මෙම දේශනා ඇසූ හැම දෙනා ගැනම අනුකම්පාවෙන් මෙහි වැරැද්ද පෙන්වා දෙන්න. මේක වචන හරමයක් විතරයි. පාලියෙන් අනිච්ච දුක්ඛ අනාත්ත. සිංහලට තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හදලා තියෙන්නේ. අපි මේ වචනේ නෙමෙයි එරෙන්න ඕන. අර කියවනට අහලා තියෙනවා, කියමන් අහලා තියෙනවා. මේ ඇත්තු මඩෙහි එරෙනු මෙන් පුද්ගලයෝ වචනවල එරෙති කියලා. මේක වචන නෙමෙයි අපි හොයා ගන්න ඕන. අපි ළඟ සිදු වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න. එතකොට බුදුන් වහන්සේ වදාරනවා සත්‍යය සසර ඇවිදින්නේ අනිත්‍ය දේ නිට්ටය, දුක්ඛ දේ සුඛ, අනාත්ම දේ ආත්ම වශයෙන් අරන් කියලා. දැන් කොහොමද සසර ඇවිදින්නේ? කයෙන් යන්නෙත් නැහැ, දෙපයින්ුත් යන්නෙත් නැහැ. පරලෝ යන්නේ, අපාය යන්නේ පවෙන්. දිව්‍ය ලෝකේ යන්නේ මිනිසුන් අතර උපදින්නේ පිනෙන්. බඹලෝ යන්නේ ධානයෙන්. දැන් එහෙනම් ඒ යන්නේ මොකක් නිසාද? බුදුන් වහන්සේ වදාරනවා නිත්‍ය සුඛාත්මකට ගන්න නිසා. එහෙනම් පව අල්ලා ගැනීම පව නිත්‍ය සුඛාත්මයි. පින අල්ලා ගැනීම පින නිත්‍ය සුඛාත්මයි. ධානය අල්ලා ගැනීම නිත්‍ය සුඛාත්ම. එහෙනම් නිත්‍ය සුඛාත්ම කෙනකේ තේරුම මගේ ආත්මකට ගැනීම. නිට්ටයයි කියන්නේ ස්ථිරයි, සුඛයි කියන්නේ සැපයි, ආත්මයි කියන එක නෙවෙයි. අතුක තියාගන්න. ඒකයි මම කියේ වචනවල එරෙන්න එපා මේ ස්කන්ධ පංචකය තුළ සිද්ධිය තේරුම් ගන්න කියලා. එතකොට විපල්ලාස සූත්‍රයේ ඕක වදාරන බුදුරජාණන් වහන්සේ සත්‍ය සතර ඇවිදින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්‍යසුඛාත්ම වශයෙන් ගත්ත නිසා කියලා පෙන්නනවා. අන්න උපාදානය වෙන හැටි. බුදුරලෝට පහළ වෙලා ධර්ම දේශනා කරනවා. එතකොට ඒක මොකද කරන්නේ?
තේමං ධම්මං දේශේති දුක්ඛූප සමගාමිනං දුකින් මිදෙන ධර්මයේ දේශනා කරනවා. අනිච්ඡං අනිච්චතෝ දක්ඛුං දුක්ඛමත් දක්ඛු දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභ තද්දසුං සම්මාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජති. අර මගේ මම මගේ ආත්ම කියන්නේ නිත්‍ය සුඛාත්ම. එතකොට සසර ඇවිදින්න පුළුවන්. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බව තමයි ස්කන්ධ පංචකය. අර නේතං මම නේතමස්මින් නමේසෝ අත්තා කියන්නේ ඒක තමයි අනිදුක්ඛානාත්ම. ඒ නිසා මේ වචන සම්බන්ධයෙන් හරඹ කරන්නේ නැතුව ඔබ ළඟ අල්ලා ගන්නවා නම් ඒකට මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම කියලා තේරුම් ගන්න ඒ සසර ඇවිදින පාර. ඒ ප්‍රමාදේ. අර අනාගත ඵල උපදින්නේ අල්ලා ගැනීම. අනාගත ඵලයක් උපදින්න නැතුව අල්ලා ගන්න නැත්නම් උපාදානය වෙන්නේ නැතු උපාදානෙන් මිදෙනවා. එතකොට උපාදානෙන් මිදෙන්නේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලපුවාමනේ. එහෙනම් අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම තණ්හා උපාදාන නොවි අවසන් කරනවා. නිත්සකාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම තණ්හා උපාදාන වී අවසන් වෙනවා. මේක තේරුම් ගත්තම හරි. මම ඔබට මතක් කළා නේද ඔය තුන්වෙනි සංගායනාවෙන් පස්සේ තියෙන පොත්පත් මම හරියට කියවනවා. කියවනකොට මට තේරෙනවා මේ තරම් විස්තරයක් මොකටද මේවා ලියලා තියෙන්නේ කියලා. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මදේශනාවට අටුවාව තමයි රූප වේදනා සංඥා සංකාර පහ. ඒක වරද්දා ගන්න එක පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානෙන් මිදෙන එක විතරයි මේකේ තේරුම් ගන්න ඕන. ඒ නිසා ජීවිත 3ක් විතර කියවන්න ඕන පොත්වලට කාලේ නාස්ති කරන්න ඕන නෑ. ඔබ ප්‍රමාදයයි අප්‍රමාදයයිද ඉගෙන ගන්න. යෝනිසෝ මනසිකාරයයි ආයසෝ මනසිකාරයයිද ඉගෙන ගන්න. ඔය එකක් ඉගෙන ගන්න හරියට. අපි ළඟ සිදු වෙන දේ. මා දකින්නවා සූත්‍ර දේශනාවල ඔක්කොම තියෙන්නේ මොකද්ද? පාපම් පාපකතෝ පස්සතාති. අපි ළඟ සිදු වෙන්නා වූ වැරැද්දක් උන්වහන්සේ වදාරනවා පාපේ ලාමක වශයෙන් දකින්න. ඒ උපාදානය. පාපේ ලාමක වශයෙන් දැක්කනම් එහි නොඇලෙන්න මෙදෙන්න කලකිරෙන්න. එච්චරයි. පාපේ පාප වශයෙන් දැක පාපෙන් මිදීම පමණයි. පාපේ කියන පදාවෙන් පෙන්වන්නේ සතර ඇවිදින උපාදානය. ඒකෙන් මිදීම බුදු දේශනාවයි. එහෙම මේක පුංචි දෙයක් කරලා ගන්න. මේ ස්කන්ධ පහ තුල පොත් 100ක් විතර කියවන්න වෙලාවක් නැහැ. ඒ මොහොතේ කරන්න තියෙන දෙයක් තියෙන්නේ එතෙන්ද සියුම් තැනකට එන්න ඉගෙන ගන්න ඕන ධර්ම ශ්‍රවණය කරලා. එනිසා අර වචනෙත් එක්කලා ගණන් ගන්න නැතුව අවශ්‍ය දේ තේරුම් ගන්න. ඒක කෝකත් මට නම් කවුරු කොහොම කිව්වත් ඒක ඉතින් එහාට මේ වචන දෙකේ අර සිංහල සහ පාලි අතර වෙනස් ඇරුණාම ඒකේ අර්ථ විපරීත වීමක් මම දකින්නේ නැහැ. 12 වෙනි ප්‍රශ්නේ හේතුඵල ධම හා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන අවබෝධයෙන් යුක්තව වේදනා චෛතසිකයේ විඳින විට උපාදානයක් සිදු වෙනවාද? උදාහරණ ගීතයක් රස විඳීම, මිහිරි ආහාරයක් රස විඳීම. මෙතන පොඩි දෙයක් තේරුම් ගන්න. අනිවාර්යෙන් කෙනෙකුට අරමුණක් රස විඳින්න යාමේදී අරමුණට රූප කියනවා වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. එතකොට ඒ පංචස්කන්ධයේ වේදනාවෙන් නතර වෙන්න බෑ. හරි? නමුත් පටිච්චසමුප්පාද න්‍යාය පෙන්වනවා පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. අන්නේ වේදනාවෙන් නතර වෙන්න පුළුවන්. වේදනාවට ඇලෙන්න ගියොත් වේදනාව මම වෙන්නේ තණ්හා වෙන්නේ. ඒකට නැතුව එතකොට රස දැනෙනවා. රස කියන්නේ හිතවිල්ලක් හේතුඵල. ඒක එතනින් දිවෙන් ගිලනකොට ඉවරයි. ශබ්දය ඇහෙනවා. ඇහිලා ඒ මොහොතේ සිතුවිල්ල පහළ වෙනකොට ඉවරයි. ආයේ මට මේක හෙටත් අහන්න ඕනේ නැහැ. හෙටත් එහෙම හිතාගත්තේ නැතුවට ඇහුනොත් ඇහි යලුතේ. රස අද රස වොඳින්න ඕනකම තියා ගන්නවා. හෙටත් දිවේ ගෑවුනහම රස දැනේ. අනිසා නොයල්මින් අවසන් කිරීම කියන එක තමයි අර ස්කන්ධ පංචකය තුළ වේදනාව නවත්තන එක නෙමෙයි. පටිච්චසමුප්පාද න්‍යාය තුළ මේ මොහොතේ වේදනාවට එහා නොයා තණ්හා උපාදාව නොවි රස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. ඒක තමයි ආහාරයේ රස විඳීමේදී හරි ගීතයේදී හරි වේදනාවෙන් එහා නොයන්න ඕන කියන එකේ තේරුම. වේදනාව කියන්නේ රිදෙනවා නෙමෙයි, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. ඔබ මෙතන යම් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මට මේක පැහැදිලිත් නෑ. නමුත් මට ඒක බලලා කියවන්න වෙලාවකුත් නෑ. ඔබත් මේ වගේ එවන්න. එතකොට එහෙම නැත්නම් දුරකථන අංකය අරන් කතා කරන්න අපි එහෙම කරමු. 13 වෙනි ප්‍රශ්නේ. පස්දර වසාගෙන විවේකව සිටින අවස්ථාවකදී මනසට එන අරමුණු නිවැරදිව විදර්ශනා කරන්නේ කෙසේද? උදාහරණයක් පෙරදිනකී රස විඳි ආකාරයේ මතකයන්. පස්දර වසාගෙන. ඒ කියන්නේ ඔබට විවේකයක් හම් වෙලා තිබෙනවා මේ බාහිර අරමුණුත් එක්ක නොවි ඉන්න. එහෙනම් ඉඩ හම්බ වෙන්නේ මොකේද? ස්වභාවයෙන්ම අනෝදාරයට. මොකද මේ සිත හැම විටම දොඩමළුයි.
පස්දොර එක්ක එහෙම නැත්නම් මනෝද්වාරයෙන් එක්කලා එනවා. එතකොට ඒකට එන්න අරිනව ඇරුණහම මේ ඔබ කියන පරිදි මේ එකක් මතක් කරලා ගන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඔබ ඉන්න පරිසරය අනුව ඊයේ හෝ උදේ මොනවද හිත ඇතුළට තැබුවේ? නැත්නම් හෙටට මොනවද තියලා තියෙන්නේ? මේ ළඟම තියෙන ටික තමයි එන්නේ. මේක හැන්දෑවට පුරුවනි නම් නිදා ගන්න ඉස්සරලා නිදිමට එන්න ඉස්සරලා දවසේ ආපහු බලන්න වැරදිච්ච සේරම ටික හිතේ තියලා එනවා. ඉතුරු කරපුවා. එහෙනම් ආපහු සමාව දීලා අතහරිනවා කියන්නේ ඒක ඉන් එහාට තියන්නේ නැතුව අතහැරලා දාපුවහම නින්දයයි හොඳට. ඒ නිසා මේ කියන විදිහට කරන්න ඕන කාරණාව තමයි විදර්ශනා කරනවා කියන එකේ තේරුම සිතුවිල්ලක් ආවා ඒක අනිත්‍යයි ඒක දුකයි ඒක අනාත්මයි කියන එක එහෙම නෙවෙයි. සිතුවිල්ලක් ආවා දැක්ක කියන එක නෙවෙයි. සිතුවිල්ලක් ආවා කියන එක දැක්ක කීවත් අනිත්‍යයි කීවත් ඒක නැති වෙන්නේ දැකලා නෙවෙයි අර සිතුවිල්ල ආපු නිසා. දැක්ක කියන සිතුවිල්ල දැක්ක කියන්නේ ස්කන්ධ පහළ වෙන්න ඕනනේ. අනිත්‍යයි කියන්නේ සිතුවිලි පහළ වෙන්න ඕන. එතකොට අර මම ඉන්න ආසනේ තව කෙනෙකුට වාඩි වෙන්න බෑ වගේ තව ඔබ අරමුණක් ගත්තොත් අර නැති වෙන්නේ අවබෝධයෙන් නෙවෙයි. මොකද කරන්න ඕනේ? ඒ ආපු එකේ ඔබට තියෙන පීඩණය දැනේවි යම් ආකාරයෙන් තරහ වෙලා හිටියනම් ප්‍රශ්නයක් තිබුණා නම්. නමුත් ඔබට කරන්න තියෙන්නේ මොකුත් නොකර ඉන්න එක. අනාගතයේ පැත්තට සිතුවිලි හදන්න නැතුව එයා විසින් හිතෙන් ඉවත් වෙනතුරු නිහඬ වෙන්නේ. ඒක තමයි අරමුණු විදර්ශනාව කියන්නේ. මේකේ ගන්න දෙයක් නැහැ කියලා විතක් ਵਿਚාර කර හදා බලන එක නෙමෙයි. අරමුණු ස්වභාවයෙන්ම හටගත්ත ගමන් නැතෙනවා. අල්ලගත්තොත් සතරට බැඳෙනවා අල්ලගත්තේ නැත්තම් නැතන එක ඒකට අයිති වැඩක්නේ. ඒ වැඩේට ඉඩ දෙන්න නෙමෙයි තියෙන්නේ ස්වභාවිකත්වයට ඉඩ දෙන්නයි තියෙන්නේ. අපි මේ අල්ලා ගැනීම නැමැති වරදනේ කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ වදා කරන්නේ අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි කියලානේ. මම බෞද්ධයෙක්යි ඒ අධික ලෙස අල්ලා ගැනීම උපාදානයක් නේද? අනිත් අතට වටපිට සිටින ආගමිකයින් සමග ගැටීම උපාදාන වෙනව නේද? මා බෞද්ධයයි තදින් අල්ලා ගැනීම මේ මොහොතේ ආත්මගත වීමක් සිදුවිය හැකිද? මා බුද්ධ ආගමෙන් මිදී බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීම කරන්නේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා නිසාමය. එසේ සිටීම ඇල්මක්ද පහදා දෙන්න. මම සමාජයට කියපු දෙයක් තියෙනවා. අපි වදහන්න එපා. අපි කියන දේ ඇත්ත නම් අනුගමනය කරන්න. මේ කියන එක ප්‍රත්‍යඥය තුළ තියෙන එකක්. මේ උපතින් ගෙන ආපු ආගම හරි කියලා අල්ලාගත් එක බෞද්ධය තුළ විතරක් නෙවෙයි ඔක්කොම ගාව තියෙන එකක් නේ. ඒක හරි අනික වැරදි කියන එක තුළ. නමුත් මේ ධර්මයේ තේරෙනකොට මේ ආගම අල්ලා ගැනීම කියන එක අතහැරෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. මේ සමාජයේ දරිද්‍රතාවෙන් පෙළෙන සමහර අය ලාභ සත්කාර සඳහා පොළඹවාගෙන ආගම මාරු කරනවා. එතකොට වුන් ඒ තැන් වලට යනවා ඇරුණා අපි කවදාවත් මොන කැසෙන්නෙත් නැහැ. සමහර විට සිවුරු පාගනවා බුදු පිළිම පොළොවේ ගහනවා කියලා හැමත් තමයි අපි අහලා තියෙන්නේ. මේ රටේ ඉන්නවා අපි ධර්ම දේශනා කරනවා අහලා අපිට හිතවත් වුණ වෙනත් ආගම් වලට අයිති අය. ඔවුන්ගෙන් අහලා බලන්න මං කවදාවත් ඒ තැන් වලට යන්න එපා කියලා හැම කිව්වද කියලා. එහෙම නැත්නම් ඥාය දෑකම් හිතවත්කම් අතාරින්න කිව්වද කියලා. ඒවා පාරම්පරික සම්බන්ධතා සංස්කෘතිය තුළ ඒවම තිබුණා. මම කියන්නේ ඒ අය එක්ක හිටියත් මේ සංස්කාරයන්ගේ අනිත්‍යකානාත්මය බලන බව ඒගොල්ලෝ දන්නේ හරිනම් මේක අනුගමනය කරන්නයි. ඒ නිසා අපිට ආගමක් අතහැරලා ආගමට බඳවා ගන්න තරම් පිස්සුවක් නැහැ. අපි උගන්වන්නේ සමාජයට උපාදානය අතාරින්න. ඒ නිසා මොනවා අල්ලගත්තත් උපාදානය. ඉතින් ආගම දැන් ඔය ආගම අල්ලගන්නේ පෘථග්ජන පුද්ගලයෝ හරි කියලා හිතාගෙනනේ. නමුත් ඒ පෘථග්ජන පුද්ගලයා හරි වැරදි කෝකද දන්නේ නැහැනේ. මේ සම්බන්ධයෙන් මට දැන් කතා කරන්න වෙලාවක් නැති තව ප්‍රශ්න කිපයක් තියෙන නිසා නැත්තම් මම මේකට උදාහරණයක් ගන්නවා තව දවසක බලමු. නිසා අපිව පැහැදිලි කරන කරුණු ඔස්සේ අනුගමනය කරලා දැනසීම තියනවාද බලන්න. එහෙම නැතුව අපි කෙරෙහි අනවශ්‍ය ආකාරයෙන් අර පුද්ගල ප්‍රසාද සූත්‍රය කියන පුද්ගලයින්ට පැහැදෙන්න එපා ධර්මයට පැහැදෙන්න කියලා. පැහැදෙන්නත් එපා. නමුත් විශේෂයෙන් අර අල්ලා ගන්න එපා කියන එකකින් පෙන්නන්නේ. 15 වෙනි ප්‍රශ්නය සිතේ හට ගන්නා වූ කෙලෙස් රාග දේශ මොහ නිසා දුක ඇති වේ. දුක නිසා ජාති ජරා මරණ ශෝක ආදී ඇති වේ. ඒ නිසා දුක් නැති කර ගැනීමට පහත ආකාරයට සිත සකසා ගත යුතුය. නෑ දුක ඇති වේ දුක නිසා ජාති ජරා මරණ ශෝක ඇති වේ නෙවෙයි.
උපාදානය නිසා ජාති ජරා මරණ ශෝක ඇති වීම. ඒ වචනේ හදාගන්න දුක කියන එක නැති වෙන එකක්. නමුත් උපාදානය නිසානේ සතර පැවැත්මක් සිදු වෙන්නේ. උපාදානය වීම නිසා. සෑම මොහොතක්ම පාසාම ඇසකන ආදී ආයතන පංච උපාදානස්කන්ධයන් සමග ගැටීම නිසා හටගන්නා වූ රාගය, ද්වේෂය, මෝහය යන කෙලෙස් විඳීමෙන් පමණක් අතහැරීම කළ යුතුයි. මේ වචනේ තියෙනවා මේ. ඇසකන ආදී ආයතන පංච උපාදානස්කන්ධයට සමග ගැටීම නිසා. එහෙම දෙයක් එතන නෙවෙයි තියෙන්නේ. ඇසකන ආදී ආයතන වලට ඉදිරියෙන් තියෙන රූප ගැටීම නිසා පංචස්කන්ධයක් හටගන්නව ඇරුණා පංචස්කන්ධයත් එක්ක ගැටෙනව නෙමෙයි. ඉදිරියෙන් තියෙන රූපය නැත්නම් බිම්බය ඒක සෙවණැල්ල ඇසේ පහළ වුණ පටිබිම්බය. එතකොට ඒක ඒ රූපය විඳින්න ගියාම වේදනාව හඳුනන්න ගියාම සංඥාව බැඳෙන්න ගියාම සංකාරය විශේෂයෙන් දැනගන්න ගියාම විඥානය. අර හතරෙන් කරපු දේ. එතකොට එතන පංචස්කන්ධය හට ගන්නවා යනවා මේ පංචස්කන්ධයක් එළිය තියනවා කියන අර්ථයක් පාවිච්චි කරන්න එපා. මේ වචනේ එහෙම කියනවා. සෑම මොහොතක් පාසාම ඇසකන ආදී ආයතන පංචස්කන්ධයන් සමග ගැටීම නිසා. ඒ වචනේ වැරද්දක් තියෙනවා මම ඒකයි හදුවේ. පංචස්කන්ධ ගැටීමක් නේ අරමුණු සමග ගැටීම නිසා. විඳීමෙන් පමණක් අතහැරීම කළ යුතුයි. මෙතනත් පෙන්වන්න වෙන්නේ විඳීම කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන විඳීමෙන් පමණක් නෙමෙයි. අර පස්සපච්චා වේදනාවලින් පමණක් අතහැරිය යුතුයි. එවිට මගේ මම කියන ආස්වාදස උපාදානය නොකරයි. එවිට දුක ඇති නොවේ. මෙම ක්‍රියාව දිගටම භාවිතා කිරීමෙන් වර්තමානයේ සතුටින් ගත කළ හැකිය. මා වැරදි නම් මේ පහදා දෙන්න. ඔව් ඔබට පුළුවන් නම් ඒක තමයි 아무තේ බලෙන් අරමුණු ගන්න ඕනේ නැහැ. කර්මස්ථාන හොයා යන්න ඕනේ නැහැ. සින්තරම අරමුණක් තියෙනවා. ඒකේ ඇලීමක් ගැටීමක් නැත්නම් ඒක දුකක් නැහැ අවසන් වෙයි. ඇලීමක් ගැටීමක් වෙනවට කියනවා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාව විතර්ක උපදිනවා. අන්න ඒකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඉදිරියට නොතබ අවසන් කරන්න. ඒක වර්තමානයේ ජීවත් වෙනවා කියන එකේ තේරුම. 16 වෙනි ප්‍රශ්නය ආයතන හයෙන් ලැබෙන අරමුණු වලට එම අවස්ථාවේදීම නොඇලී නොගැටි ඒ පංචස්කන්ධයක් පමණක් බව සිහි කර ගැනීමට තැත් කරමි. සමහර අවස්ථාවල සාර්ථකවත් එය නැවත නොවන අවස්ථාද ඇත. නමුත් උත්සාහය අත නොහරිමි. තවද මාහට ගැටලුවක් වන්නේ සමහර අය සිද්ධීන් ස්ථාන වැඩිපුර සිතට අරමුණු වේ. එසේ වුවත් ඒවායේ ඇලෙන හෝ ගැටෙන ස්වභාවයෙන් සාමාන්‍යයෙන් දුරු වී ඇති බව හෝ පෙර එම ස්වභාවයේ සැලකීමේදී මාහට වැටහි. නිතරම ඒවා සිහිවන්නේ ඒවායේ ඇලීමක් හෝ ගැටීමක් ඇති නිසාද පහදා දෙන්නේ. මෙහිමයි තවදුරටත් යම්කිසි කාරණයක් අහම්බෙන් එනවා නම් ඒක හේතුවක් වෙන නිසා තමයි එන්නේ. ඒ නිසා ඒ එනකල් ඒකට බය වෙන්න එපා. ඒ එන්නේ Taman ළඟ තවදුරටත් ඒ සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් තියෙන නිසා. ඉවර වුණ දවසට බලෙන් එන්නේ නැහැ ඔය වගේ. ඕන දෙයක් කල්පනා කරලා ගන්න පුළුවන් මෙහෙම වුණා නේද කියලා. අපට ඇවිදින් අර නිකන් ඇවිදින් වද දෙන්නේ නැහැ. ඒ නිසා මේවා ඇවිදින් ඉවර වෙන උපන්නක්සල් දුරු කිරීම කියලා කියන්නේ ඒකනේ. අර වේගෙන් කියන වාහනයක් එකපාර බ්‍රේක් කරොත් හැප්පෙනවා පෙරලිලා යනවා. නමුත් ක්‍රමයෙන් මේක බ්‍රේක් කරන්නේ නැත්තම් නතර වෙන්නේ. අන්න ඒ වගේ මේක මේ සෝවාන්සිර රහත් දක්වා ටික ටික තුනින් කරන්න ඕන කියලා කියන්නේ අන්න ඒකනේ. ඒ නිසා අදම මේ 100% ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව ටික අර කරගත්ත වැරැද්දට වේදනාවක් එනවා. ඒක තමයි අර උපන්න අකුසල් කියලා කියන්නේ. ඒ නිසා තමයි අර අස්සුමුකෝ රුදමානෝ කියලා පදයක් පෙන්වන්නේ. ඒවා නිසා පීඩනයක් තියෙනවා. සෝවාන්සිර රහත් දක්වා නිවන දුකසේ ලබන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒවා ආපුවම පොළඹවනවා ඒවා කරන්න කියලා. නමුත් පෙළඹෙන්නේ නැතුව අතහරින්න තරම් අපට වීරියක් තියෙන්න ඕන. ඒක ක්ලේශයන් නැසෙනකොට තමයි ඒකේ පීඩනය අඩු වෙලා යන්නේ. තියෙනකොට ඒ කෙලෙස් වල බර තියෙනවා. තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා අපිට තවන් දෙන්න කල් ඇති මං හිතන්නේ. අරමුණේ ඇති මුලාව එනම් ද්වේෂයක් උපදින විට ඒට හේතුව බාහිර වස්තුවක් නොව සිතේ පවතින මුලාව බවත් බාහිර වස්තුවේ එවන් ක්‍රියාවක් නැති බවත් තේරුම් ගැනීම ධර්මයේ වැටහීමට උදව් වෙනවා නේද? නමුත් ද්වේෂය උපදින බව ඇතැම් විට දැනෙන විට ඒට හේතු අරමුණ හිස් දෙයක් බවට සිතීමෙන් එම ද්වේෂය නැතිවන්නේ වෙනත් අරමුණකට සිත යොමු වීම නිසා නේද? ඔව් අන්න හරි. අරමුණක් කියලා හිතුවපු ගමන් අරමුණක් කියන එකට සිත ඇවිදින්නේ.
අර දැක්ක කියනවා වගේම තමයි එතකොට. ඒ නිසා හිස් අරමුණු කීකියා ඒ හිතන්නේ යන්න එපා. ද්වේෂය ආවා. ද්වේෂයෙන් ක්‍රියා කරන්න නොයන්නේ නම් ද්වේෂය ඉතා ඉක්මනින් සංසිඳි වේවි. අපි පුරුදු කලේ ද්වේෂය ආපුවම වචනෙට පාවිච්චි කරන්න. එනුම් පදයක් කියන්න. එහෙමත් නැත්නම් තව මොනවා හරි මේ හිත ඇතුලෙන් සැලැස්මක් ගහන්න. ඒ එකකටවත් යන්නේ නැතුව ඔබට නිහඬ වෙන්න පුළුවන් නම් එයා ඇවිදින් යන්න ඕන. ඒකයි. අර වෙනත් අරමුණක් අරගෙන ගත්තාම ඇත්තටම අවබෝධයෙන් නෙමෙයි. වෙන එකක් ගත්ත නිසා නැති වෙන්නේ. එන්න පොතක් බලන්න. එම නිසා අප කල යුත්තේ අප සිත ස්වභාවයෙන්ම සංසුන් බවත්. ඒට මොහොතක් පාසා ඉපදෙන නැතන සිතුවිලි නිසා අප සිත නොසන්සුන් වන බවත් දැනගෙන එම සිතුවිලි උපදින විට සිහියෙන් යුක්තව එම සිතුවිලි වලට ආසා නොකර සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි ගණන් නොගෙන සිටීම නේද? අන්‍ය ක්‍රියාවක් අනිත්‍ය ක්‍රියාත්මක වන්නේ ඒ විට නේද? වෙනත් අරමුණක් සිත යොමු කර සිත සංසුන් කරනවාට වඩා මේ ආකාරයෙන් සිත සංසුන් කිරීම ඉතා අසීරුයි නේද? ඔව් අසීරුයි තමයි. මේ කතාවත් හරියටම හරි. ඔබතුමා කියන කාරණාව මම මේ උදාහරණයක් ඊපෙරදා කියවනේ මම ආයෙ මතක් කරන්නම් මේක. මොහොතක් පාසා ඉපදෙන නැසන සිතුවිලි නිසා අප සිත නොසන්සුන් වන බවත් එම සිතුවිලි උපදින විට සිහියෙන් යුක්තව එම සිතුවිලි වලට ආසා නොකළොත් අප සිත ස්වභාවයෙන්ම සංසුන් බවත් ඒට මොහොතක් පාසා ඉපදෙන සිතුවිලි සංසුන් බවත් අන්න හරි තේරුම් ගන්න. අපි වැඩිපුර ඉන්නේ සංසුන්ව. ඒ කියන්නේ අපි ඒ නිවනේ ඉන්නවා කියන එක නෙමෙයි මම කියන හදන්නේ අපි සාමාන්‍යයෙන් සංසුන්ව ඉන්නවා. නමුත් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ඇවිදින්නේ අපිට මේ නිදහස නැති කරන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ කියන එක තේරුම් ගත්ත පුද්ගලයාට හම්බ වෙන්නේ සංසුන් සිත. ඒ සංසුන් සිත ඔහු ආර්ය ආසයි. ඒක ඉන්න කැමති. නිකන් අර නිල් අහස හැමදාම තියෙනවා කියලා වගේ. මේ නිල් හතර උඩින් කළු වලාකුළු වෙනවා වගේ තමයි අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක එන්නේ. ඉස්සරහම ඒවට අහු වෙනවා දැන් මේක වදයක්. එහෙනම් දැන් මේක ඊතා ඉක්මනින් සංසිඳවා ගන්න මහන්සි වෙන්නේ. මොකද සංසිඳ වලාකුළු ටික තුරන් වෙලා ගියාම හැමදාම අහස තියෙනවානේ. ඒ වගේ අන්න සියලුම කටයුතු මේ සංසුන් සිතේ ඉඳගෙන කරන්න පුළුවන්. එතකොට වදයක් නැහැ. ඒ නිසා අපි මේ සංසුන් සිත, නිහඬ සිත කියලා කතා කරන්නා වූ මේක සම්පූර්ණ කරගන්නට අරවට එකතු නොවි ඒවා ඊතා ඉක්මනින් සංසිඳීමේ කටයුත්ත කරන්න ඕනේ. ඒක තමයි ආපහු අනිත්‍ය වෙනවා කියන එකේ තේරුම අර හේතු ඉතුරු නොවි අවසන් වෙන එක තමයි. හරි. බලමු තවත් එකක් තියෙනවා. නිවැරදිව වස් ආරාධනා කරන ආකාරය සහ හිදී ස්වාමින් වහන්සේට පූජා කළ දේවල් මොනවාද? ඉස්සරහට තියෙනවනේ නේ. සාමාන්‍ය මේක දිග කතාවක්. වස් ආරාධනා කළේ නැත්නම් ස්වාමින් වහන්සේලා වස් සම්බන්ධනක් හදාගෙන ඒවා හොයාන වස් සමාදන් වෙන්න ඕන කියලා කියනවා. වර්තමානයේ ස්වාමින් වහන්සේලා විහාරස්ථාන වල ඉන්නවා අලුතින් වස් සමාදන් වෙන තැනක් අඩුයිනේ. දායක පිරිස් තමයි ආරාධනා කරන්නේ. එහෙනම් ඒකට ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා නිමන්ත්‍රණය නැත්නම් කතා කරගන්න ඕන කවද්ද මේ ආරාධනය කරන්න කියලා. සාමාන්‍යයෙන් වස් පොයේ දවසට පසුදා තමයි වස් සැලෙන්න බොහෝ විට යෙදෙන්නේ. ඒක ස්වාමින් වහන්සේලා පොයේ කරලා වඩිනවනේ. එදාම හැන්දෑවේ හෝ උන්වහන්සේලා තීරණය කරන පරිදි ඊට පස්සේ දවසේ රාත්‍රී 12ට පෙර වස් සැලෙන්නට ඕනේ. එහෙනම් කතා කරගෙන ඒකට සම්ප්‍රදායන්ගේ වෙනස්කම් තියෙනවා. දැහත් කට්ටියක් හදාගෙන ඉන්න ඕන විශේෂයෙන් දැහත් ගොට්ටක් ආරාධනා කරන්න. එතකොට කතා කරන්න පුළුවන් අය ඉන්න ඕන. මොකද දැහත් ගොට්ට දීලා අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා වස් සමාදන් වෙන්නයි කියලා. මේ 3 මාසේ වැඩ ඉන්න අපේ යහපත සඳහා අපි ආමිස ප්‍රතිපත්ති පූජාව දෙකටම සම්බන්ධ වෙනවා කියලා. එනම් වැසිසලු පූජාව කියලා එකක් තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ මේ 3 මාසය තුල අඳින්න අතිරේක දෙයක්. ඒක සාමාන්‍යයෙන් වැසිසලු කියලා දැන් පාවිච්චි කරන්නේ ඔය නාන්න පාවිච්චි කරන නානකඩ වගේ සාමාන්‍ය රෙදිමීටර් 3 4 වගේ ප්‍රමාණයක්. ඒක වෙනස්කම් තියෙන්න පුළුවන් අපි කියනවට වඩා වැසිසලු පූජාව කියන්නේ ඒකයි. සමහර සිවුරුත් පූජා කරනවා වෙන්නේ නැති. නමුත් අපි දකින්නේ ඒ කාලය තුල අවශ්‍ය වෙනත් වස්ත්‍රයක් තමයි ආරාධනයට පාවිච්චි කරන්නේ. වැසිසලු කියලා කතා කරන්නේ ඒකයි. එතකොට ඒක කෙනෙකුට අඳින්න ප්‍රමාණයේ මහගන හෝ නැත්නම් මහගන්න හෝ ස්වාමීන් වහන්සේලා ඉන්න දණට අරන් ඇවිදින් වෙන් කරලා එක එක්කෙනාට අර දැහත් පත්තියත් එක්කලා දීලා ආරාධනා කරලා ඊට පස්සේ
ආරාධනෙන් පස්සේ උන්වහන්සේ පංචශීලය සමාදන් කරලා හරි එහෙම නැත්නම් කල්තියා පංචශීලය හරි අනුශාසනාව කළා. ඉවස් සමාදානයේ අනුසස් ඒ වගේම දායක පිරිස විසින් ප්‍රස්ථාන කරන්න ඕන ආකාරය කියන කාරණාව මේ මතක තියාගන්න සාමාන්‍ය සම්ප්‍රදාය. මීට වඩා යම් නිකායවල නැත්නම් ගුරුකුලවල යම් පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක මෙතන මට සියල්ල හරි මෙහෙමයි කියලා කියන්න බෑ. සාමාන්‍ය ස්වභාවයක් මතක් කළේ. නමුත් ඒක ඔබ ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරලා කවුද ඒක බාර අරන් තියෙන්නේ කියලා බලලා බාර අරන් නැත්නම් බාර අරගෙන තනියෙන් බාර ගන්න නැත්නම් හවුලේ ඕන විදියක් කරන්න පුළුවන්. ඒකට ඉඳහස තියෙනවා කැමති විදිහට. හොඳයි ඉතින් අපේ කාලය ඇය ආසන්න වෙලා තිබෙනවා. තවත් මෙතන ප්‍රශ්නයක් ආව. නමුත් ඒක දැන් වැහිලා ගියා නිසා අහන්න විදිහක් නැහැ. උත්තර දෙන්න විදිහක් නැහැ. කාලයත් අවසන් නිසා. මාවට කියන්න කැමති තව දෙයක්. මම මේ ළඟදී ධර්මදේශනාවක්ලා අංක 113 channel එක. PO TV නම්. ඒ කියන්නේ ප්‍රඥා නාලිකාවේ ඊළඟ channel එක මේකට කියන්නේ relax කියලා. relax වෙන ආකාරය පිළිබඳව ධර්මදේශනාව කළේ මම හිතන්නේ අනිද්දා හවස 2ට හෝ තියෙන්නේ. සරලයි ධර්ම දේශනාව. නමුත් මේකේ තියෙන්නේ ආතතිය කළමනාකරණය කරගන්න හැටි. ඒක ආරම්භක දේශනයක් වශයෙන් මම කළේ ටිකක් විහිළුවට hina වෙමින් වගේ කරපු දෙයක්. නමුත් ඒක ආතතිය කියන එක ඔබට තියෙනවානේ ඔක්කොටම. ඉතින් මේ පිළිබඳව උදාහරණ කීපයකුත් අරගෙන ලස්සනට දේශනාවක් කරලා තියෙනවා. කැමති නම් සමන් දෙන්න. ඒක අමතර දෙයක්. ඊට අමතරව ඉතින් දැන් ඉරිදා උදෑසන 8 රංගිරි ශ්‍රී ලංකා ධර්ම දේශනාව තියෙනවා. හෙට ධර්ම දේශනා දෙකක් ප්‍රඥා තියෙනවා 4යි අනිද්දත් දෙකක් තියෙවි. ඒවා ඉතින් සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ. අරක අමතර දෙයක් මම මතක් කළේ. අපි දැන්නීමකුත් දාන්නම්. ඉතින් සමහර රිලැක්ස් ඉංග්‍රීසි නාලිකාවක් නමුත් සිංහල බණ දැන් කියන්න වෙලා තියෙනවා. මොකද අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසියෙන් බණ කියලා නිසා මේ තරම් හොඳට වචන හසුරවන්න බෑ. නමුත් ඒකේ නාලිකාවක් වශයෙන් ගත් කල ඒකටත් අපි මේ කියන ධර්මයන් යනවා නම් ඒකිනුත් අහන පිරිසක් ඉඳීවි. හොඳයි එහෙනම් අපි අද දවසෙත් සාකච්ඡා කළා පැයක විතර කාලයක් ඔබේ ගැටළු සම්බන්ධයෙන්. නැවත අපි ඊළඟ අඟහරුවාදා හමු වෙමු. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කළොත් ප්‍රශ්න වලට පිළිතුරු දෙවි. නැත්නම් මම අමුතු බණක් කියන්න හිතන් ඉන්නවා. ඒක දැම්ම කියන්නේ නැහැ. අමුතු බණක් කියලා තමයි. බණ භාවනා කියලා කිව්වත් කමක් නැහැ. ඒක සවන් දීලාම තේරුම් ගන්න මම මේක පැහැදිලි කරන්නම්. ඉස්සරහට මගේ හිතේ තියෙනවා නොසිතූ ආකාරයක යම් දෙයක් කියන්න. හොඳයි එහෙනම් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.